නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි පින්වත්නි, අපි ගිය පාර කතා කළේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ සංකත ස්වરૂපය පිළිබඳ. එතකොට ආර්ය ශ්‍රාංග මාර්ගය සංකත වෙනකොට නිවන අසංකත වෙන බව එදා පැහැදිලි කළා. සංකත අසංකත කියන එකෙන් පෙන්වන්නේ අපි සකස් කිරීමයි, සකස් වීමයි, සකස් නොවීමයි කියන දෙක. ඒකට අපි එදා සසරට වැටිච්ච සත්‍යය පිළිබඳව මතක් කරලා ඒ සසරට වැටිලා ක්‍රමයෙන් දියුණු වේගෙන එීම එක සකස් වීමක් හැටියට අපි පෙන්වනවා. එහෙම ක්‍රමයෙන් කෙලෙස් වල දියුණුව ක්‍රමයෙන් වැඩි වෙවි ඇවිල්ලා ඒකේ අන්තිම දුක් විඳින මට්ටම, පීඩා විඳින මට්ටම තත්ත්වයට කෙලෙස් දියුණු වෙච්චාම මිනිසාට වෙන එයාට සිද්ධ වෙන විකෘතියක්, වෙනසක් ගැන අපි මතක් කළා. මොකද්ද? ඒ පීඩා විඳලම ඒවා එපා කියලා, අර එපා යන පීඩාව ඒ විදිහේ වින්දන එපා කියන මේ මතයත් එක්ක මිශ්‍ර වෙච්ච සකස් වීමක් අපේ ජීවිතේ හැදෙන බව අපි කිව්වා. ඒ මොකද්ද? අපේ පැවැත්ම රඳවා ගැනීමට උපකාර වෙන තේජෝ ධාතුව රඳවන පරමාණු රූප කලාප වල හැදෙන ශක්තියේ එක්තරා විශේෂත්වයක් තමයි ඒ වින්දනේ එපා කියන හැඟීම එනවත් එක්කම ඒ කාන්දමේ එක්තරා වට්ටෝරුවක්, එක්තරා ගොනු වීමක් විශේෂ ස්වરૂපයකින් හැදෙන. මේ හැම අපේ ශබ්දයකම, අපේ සිතවිල්ලකම ඒ විදිහේ වෙනසක් කාමයාගේ වෙනවා. මේ කාමයේ කාන්දමේ කියන දෙකම එකයි. ඒතකොට ඔය සකස් වීම ශායන කාලයක් ආවට පස්සේ තමයි අපිට මේ අර ලෝකේ අප්‍රමාණ දේවල් සීමා සහිතව එපා වෙන්නේ. ඒ එපාකම සිටින්නේ මොකද්ද? මේ අයිතිය එපා වීම. ඒ අයිතිය එපා වීම තමයි අපි අර අච්චර එපා කිය යම් යම් අවස්ථාවල එපා කිව්වේ මොනවද? ඒ අයිතියේ කොටස්. දැන් යම් කිසි කෙනෙක් පාරක් කනවා, යම් තවත් කෙනෙක් පාර කනකොට ඒ මොකද්ද? ජීවිතයේ එක්තරා අයිතියක්. ඒ පාර ජීවිතයේ අයිතියක්. ඒ මොකද ඒකට අයිතිය කිව්වේ? ජීවත් වෙන පුජ්‍යලයාට ලෝකෙන් එවැනි අවස්ථා ලැබිච්චාම එයා ජීවත් වෙන නිසා ඒ පාර කන්නේ. එයා එතන නැත්තම් ඒ පාර කන්නේ. පාර කන හේතු මත වෙන්නේ ඒ ජීවත් වෙන නිසා වෙච්ච සිද්ධියක් ඒක. නැත්තම් වෙන්නේ නැහැ. ඒකට එකින් එකට එයා පාර කමින්, දුක් විඳින්මින්, පාඩු විඳින්මින්, කනස්සල් වෙමින්, කනගාටු වෙමින් මේ හැම එකකින්ම එයා කරන්නේ මොකද්ද? ජීවිතයේ අයිතිවාසිකම අයින් කරනවා. කවදද යම මොකද අයින් කරන්නේ? ඒකේ ආදීනව දැකලා. අපිට එතකොට ආදීනව දැක්කයි කිව්වේ ප්‍රත්‍යක්ෂයෙන් ආදීනව දැක්ක. විඳලා. ඒක නිකන් කිව්ව නිසා, බණ පොතේ තිබෙන නිසා නෙවෙයි. එයා ප්‍රත්‍යක්ෂයෙන් ඒව එපයි කිව්වා. ඇයි? ගුටි කාපුවම රිදෙනවා. තව ගුටි ගාවත් ඔච්චරයි. ඒක නිසා ගුටි කන්න ගුටිය මට එපා. ගුටිය මට එපා කිව්වට ගුටිය නැවතුනේ නෑ ලෝකේ. ඒත් වැඳුණා. එතකොට ලෝතර බුදුරෙකුගේ ධර්මයේ තමයි පිහිටුනේ ගුටි නොකා ඉන්නේ කොහොමද කියන්නේ. ඒ ධර්මයේ තුලින් තමයි පින්නුවේ ගුටි නොකන්න නම් ගහන අදහස අයින් කරන්න ඕන.
මරුන් නොකන්න නම් මරණ අදහස අයින් කරන්න. මේ තමන්ගේම පරිස්සම් වෙන්න ඕන නම් හොරකම් කරන අදහස අයින් වෙන්න. මෙන්න බුදුදහමෙන් පෙන්නවා ඒ තමාගේ ඇතුළෙන්මයි ඒ දුක්ඛිත අයිතිවාසිකම් වල සුදුසුකම් හදන්නේ. ඒ හැදිච්ච එකයි ඒවා එකාසේ. ඒක නිසා මෙහෙන් හදන්න එපා. එහෙනම් එකාසේ වෙන්නේ නැහැ. හැදුනේ නැත්තම් එකාසේ වෙන්නේ. මොකද සියල්ලක්ම ආකර්ෂණයක්. ආකර්ෂණයක ප්‍රතිඵලයක්. දැන් සමහරු ඉන්නවා දැක්කහම කේන්ති යනවා මිනිසුන්ට. ඒක ආකර්ෂණ ස්වરૂපයක්. සමහරු දැකලත් නෑ කවදාත් නෑ දැක්ක හැටි ආදරයක් උපදිනවා. ඒක. මේ ආකර්ෂණයක් තමයි මේ බලපාන. ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඊ ආකර්ෂණේ තමාට අහිතකර ආකර්ෂණ නොලැබෙන්න ඒක ආකර්ෂණය කරන ශක්තිය මෙතන හදන්න නැතුව නවත්තපන්. අන්න ඒ ශක්තිය හදන්න නැතුව හැදෙන්න ඉඩ නොතබා හැදීමට උපකාර නොවි ඒ ක්‍රියාව කරගන්න උන්වහන්සේ මේ දේශනා තුලින් පෙන්වුවා. ඕක අද ප්‍රශ්නෙට එන්නේ මොකද්ද? මේ ඒක කරගන්න ඒ බාහිර ආකර්ෂණේ අහිතකර ආකර්ෂණේ තමාට නොෙන්න ඒ තමා ළඟ ඒ ශක්තිය එක ආකර්ෂණ වීම අඩු කරන්නේ නවත්තන්නේ කොහොමද කියන එකයි මෙතන විස්තරය. එතකොට මේ හැබැයි මේ වචන කවදාත් අහලා ඉතින් සම්පූර්ණයෙන් හැම ගිය වචන. දැන් මෙතන ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ ගොනු කළා ඒ පෙන්වුවේ මේ මග ඔස්සේ ජීවිතේ ගෙන යනකොට මෙන්න මේ කොටස් 9ක් සම්පූර්ණ වෙන්න ඕන. ඊළඟට දැන් අදහ ප්‍රශ්නය අහනවා ඕක පිළිවෙලින් කොටස් වශයෙන් ඒ සකස් වීම දැන් සංකත කතන්දරේ තාම මෙතන තියෙන බලපාන්නේ ඒ සකස් වීම එක එක මට්ටම් වලින් හැදිලා තිනවා. සමහර ඒවා තිනවා ඊටාම දැඩි ඒවා බිඳ හෙලන්නත් අමාරු තරමේ ශක්තියෙන් හැදිච්ච ඒ කාම ධාතු වල බලය තියෙන. ඊට වඩා අඩුවෙන් හැදිච්ච ඒවා සාමාන්‍යයෙන් හැදිච්ච ඒවා තරාතිරම් උච්ච මධ්‍යම හීන කියන තරාතිරම් තුනේ මේ අපේ ජීවිතය ඇතුලේ ඔය කියන සංකතය සකස් කිරීම වේම හැදිලා. එහෙම ඒ සකස් වීම වෙනස් කරන්න ඒක බිඳ හෙලන්න. එතකොට ඒකෙන් පේනවා අපේ ළඟ සංවිධානාත්මක වේ හැදිලා තිනවා. දැනට අපි ඒ දුක උඩයි ජීවත් වෙන්නේ. ඒකෙන් බේරෙලා නැහැ තව. ඒ දුක උඩයි ජීවත් වෙන්නේ. අපිට කොයි කවුද ගහයි කවුරු ගහයිද කියලා කියන්න බෑ. කොයි වෙලේ මිනිහෙක් බණී දන්නේ. ඒ වගේම කොයි වෙලේ මරණයටපත් කරයි දන්නේ. අපේ මොනෝහරකම් කරයි දන්නේ. මේ ආදී වශයෙන් පීඩන එකයි අපි මේ ජීවත් වෙන්නේ. අපි කිසි කෙනෙක් විශ්වාස කරන්න කෙනෙකුට බෑ විශ්වාස නැහැ. මාට මෙහෙම වෙන්නේ නැහැ කියලා කෙනෙකුට කියන්න බෑ. ඒ මොකද? අර කියන්නේ ඉඩ දෙන්නේ නැහැ. ඇතුලේ තම අපේ තියෙන එක පිළිගන්න ශක්තිය. ඒක නැති අය සම්පූර්ණයෙන්ම ගමට මුකුත් එහෙම වෙන්නේ නැහැ කියලා. ඒ කියන්න පුළුවන් තැනට මිනිහාට එන්න අර සකස්සු ශක්ති මර්ධනය වෙන්න. ඒ මර්ධනය කිරීමේදී ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුනකට බෙදුවා. එදලා
සීල සමාධි ප්‍රඥා කියලා තුනක් විතරයි. එතකොට අපිට බෞද්ධයන් වශයෙන් අපි අහලා තියෙනවා සීලය කියන්නේ මේක. සමාධිය කියන්නේ මේක. අපි අහලා තියෙනවා. ඕක හැමදාම කුරුටු ගන්න සීල සමාධි ප්‍රඥා මොනවද කියලා නිකන් එපා වෙන්න අපි මෙව අහලා නැහැ. නමක් අහලා තියෙන શબ્දයක් දන්නවා අපි. එච්චර සීල කියන શબ્දයක් දන්නවා. එච්චර අපි දන්නවා. සමාධි කියන શબ્දයක් දන්නවා. ඒ සීලේ වගකීම මොකක්ද මේ සීල කියන શબ્දයේ තුලින් ඉදිරිපත් කරන වගකීම මොකක්ද? සීලය කියන වගකීම තුලින් කරන්නේ මොකද්ද? අර ඇතුලේ ඊටාම දරුණු විදිහට කාෂ්ඨක දැඩි විදිහට ඇදලා තියෙන දුක් දැන ශක්තිය. ඒවා උපරිම මට්ටමේ හැදලා තියෙනවා. ඒවා කඩන්න ශබ්දේ පාවිච්චි වෙන්න ඕන. ඇඟ ක්‍රියාව පාවිච්චි වෙන්න. ඒවා නැගිටින්නේ නැත්තම්. ඒවා මේ අපි දැන් සීල සමාදන් වෙනවා කිව්වහම මේ ගුලි ගහිලා එද්දක් පෙරවගෙන මොකද අද සිල් අර අයියෙන් යන්නෙත් නෑ යා. මොකද සිල් හරි ඒ හික්මීමක් තමයි. නමුත් ඒකට අයිති වැඩ ටික වෙන වැඩ වගේක් තියෙනවා. ඒ නොකර එයා ඉඳන් හරකයි එයාගෙන් කරෙන්න ඕන. දවය සබ්බපාපස අකරණං කුසලස්ස උපසම්පදා කියලා කිව්ව එක තියෙන්න ඕන. දැන් අර නිස්සබ්දව සාන්තව ඉන්නේ සියලු පව් නොකිරීමට. ඒ සියලු පව් නොකිරීමේ ඉවියව් හැඩය තත්ත්වය තමයි මේ පෙන්වන්නේ. නමුත් කුසලස්ස උපසම්පදා ඒ අර තමන්ගේ වැරදි වලට ජීවිතය සම්බන්ධ නොකර ඉඳීමෙන් වෙන්නේ මොකද්ද? අර ඇතුලේ නරක අයිතිවාසිකම් ඇදලා ගන්නා වූ ශක්තිය වැඩෙන්න දෙන්නේ නැති එක විතරයි එකෙන් කරන්නේ. තේරුණාද? තේරුණා. වැඩෙන්න දෙන්නේ නැහැ. ඒකෙන් කරන්නේ වැඩිච්චේව මකන්න ඕනේ. වැඩෙන්න දෙන්න නැතුව හිටියට මදි. මොකද වැඩෙන්න නැතුව හිටියේ සීනේව. ඒකට අය කුසල සුපසම්පදා කියන්නේ හොඳ ක්‍රියා කරන්න ඕන. ඒ මොකටද? අරව අවදි කරවලා අර හොඳ ශක්තියකට දාලා අරව මකන්න. ඔන්න ඔච්චර විද්‍යාත්මකයි ශාස්ත්‍රීයයි හේතු සහිතයි ඔය අපේ මේ සිල් කියන කතාව වාස්සේ තියෙන වැඩපිළිවෙල. තොරයක් මුකුත් නොකියයි යා මුසාවාදා නැහැ. පරුසා වාචා නැහැ. එයා ළඟ තියෙන්නේ මෙත්තා වාචා. මම පරුස වචනේ කියන්නේ මම බොරු කියන්නේ ඔය එතකොට ඒවා වැඩෙන්නේ නැහැ ඒක හරි. නමුත් අර එක්කාසු කරපුවා සංසාරේ ඒවා වැඩෙන්නේ මෛත්‍රී වචන කතා කරන්නේ. ඒකට තමයි අර අවදි වෙලා ඒවා කුණු කම්දල් නැකිලා ඒවා අඩුයි නැති වෙයි. ඒකයි කුසල සුපසම්පදා. ඒකට සීලය කියවා මේ ඒකට අර නිකන් සංකේතයක් අපි ඔය දාට විතරක් ඔය සීමාවක් ගන්නවා. ඒවා හොඳයි. ඉතින් ආධුනික වශයෙන් ඔය දැන් පුංචි ළමයින්ට ඔය උගන්වනවා වගේ. නමුත් කාරණේ තේරුම් ගත්ත පුජ්‍යලයා මුළු ජීවිතේම සීලයක් වෙන්න ඕනේ යන්නේ. යා කේලම් කියන්නේ පරුස වචනේ කියන්නේ. නමුත් ඊට බල මෛත්‍රී වචන කතා කරනවා. අන්න යාගේ ඊටාම කාෂ්ඨක අන්දමයි. සකස් වෙච්ච යම් ශක්තියක් තිබුණා නම් ඒක බින්දි කැපි අඩු වෙවි යන ක්‍රමයක් වෙනවා ඒක.
එතකොට ඕකට ඔය සීල කියන කොටසට සම්මා කම්මන්ත ඒ කියන්නේ ආර්ය ශ්‍රැංග මාර්ගයෙන් අරගෙන සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා ආජීව ඒකේ තුන ගොනු වෙනවා තෙන්නේ. ඒ තුන ගොනු කරන්න මේවා පවත්වනවා නෙවෙයි. මේවා පවත්වනකොට අර ගොනුව සිද්ධ වෙනවා. ඔය මොකද්ද කියන්නේ සාක්ෂියක් පෙන්නනවා කරන වැඩේ මෙන්න මේ ආකාරයෙන් හරියනවා. සම්මා වාචා කිව්වේ සම්මා කම්මන්ත කිව්වේ අරවා බින්දන වචන අරවා බින්දන ක්‍රියා මෙත්තා වචී කර්මේ මෙත්තා කාය කර්මේ කියලා දෙකක් පෙන්වන්නේ ඕක. මෙත්තා මනෝ කර්මේ කියලා තවත් සිටිවිල්ල. තොර මෛත්‍රී කියන කතාවත් එක්ක එනකොට ඒ මෛත්‍රී කියන શબ્දය ඇතුලේ තියෙනවා ඊර්ෂ්‍යාව නැහැ, ක්‍රෝධය නැහැ, ලෝභය නැහැ, මිත්‍යා දෘෂ්ටිය නැහැ, ද්වේෂය නැහැ. මේ කියන කුණු කන්දල් එකක්වත් නැහැ මෛත්‍රී කියන වචනේ ASCII. ඒක ඉතින් ක්‍රියාවක්. ඒ ක්‍රියාව යම් කිසි කෙනෙක් කරනකොට අර චෛතසික අකුසල චෛතසික 14ම නැහැ. පලාතවත් සිටින්නේ නැහැ. ඉන්නවද යා? එතකොට ඒ තරම් පිරිසිදු ගතියක් ওই මෛත්‍රී කියන වචනේ තියෙන. කොච්චර ඒ මෛත්‍රී වචනේ හිත කුණු වලක වැටිච්ච මිනිසෙකුට අර වතුර පොම්පයක් අල්ලන්න. මෛත්‍රී බොහෝම ඉක්මනින් සුද්ධ වෙනවා. හැබැයි මේ මිනිස්සුන්ට පෙන්වන්න ගියොත් මිනිස්සුන්ට පෙන්වන මෛත්‍රී කරන්න ගියොත් මේ රටේ ඉඳන් ඒකත් එක පැත්තක්. එතකොට මිනිස්සුන්ට නොපෙනෙන්න මෛත්‍රී වචන පාවිච්චි කරන මෛත්‍රී ක්‍රියා ගන්නකො කියලා කිව්වොත් හිතේ තියෙන්න ඕන මෙයාගේ යහපතටයි මේ වැඩේ කරන්නේ. එයාලට යහපත පිණිසයි මම මේ වැඩේ කරන්නේ. මෙයාට මේ අවවාදයක් දෙන්නේ ආව හොඳින් තියාගන්න. ඒක ගණන් බේරිල්ල කරන්න ඕන. බොහෝ දෙනා කියන කතාවක් තමයි අපි හොඳ පෙන්නුවොත් අපි කරන්නේ කියන ඒක ඇත්ත. එහෙම කොටසක් ඉන්නවා. නිකාය පත්තය වාගේ ඇඟ දිගේ දුවන කොටස් ඉන්නවා තමයි. නමුත් ඒ වෙනු බේරෙන්න. අන්න අපි දැන් තේරුම් ගන්න ඕන සම්මා ආජීවය කියලා කිව්වේ මොකද? දැන් ජීවත් වීම හරි. හරි කිව්වේ දැන් සිඳු වෙන්න තිබිච්ච වරද කැඩෙන නිසා අලුතෙන් වරද හැදෙන්නේ නැති නිසා ඔන්න ඔය නීතියදී දැන් ආජීවය ජීවත් වීම සම්මා නිර්දෝෂයි. හරි. ඒ එක අංශයක් ඒකයි. ඒතකොට දැන් කතාවයි ක්‍රියාවයි දෙක ඔය විදිහට සංවිධානය වෙච්චාම ඔච්චර ලොකු ලාභයක් Tamanට ලැබෙනවා. ලැබෙන ලාභය මොකද්ද? මුළු සසරේදී නටාපු පිස්සු වලින් එක්කාසකෝද රැළ රොඩුව කොම සුද්ධ වෙනවා. මේ අපි ලබලා තියෙන ආත්මයේ තියෙන වටිනාකම මේක අපි පෙන්වන්නේ. මේ මිනිස්සුන්ට හරව කරන්න බෑ. ඒ සම්‍යක් දෘෂ්ටික මිනිසෙක් වෙන්න. සම්‍යක් දෘෂ්ටිය කියන්නේ හරි දේ තේරුම් ගන්න පුළුවන් පුජ්‍යලයා. එයා මේ ආගම් වශයෙන් වෙන් කරන්නේ නෑ යාව. අපි දන්නවා කොයි ආගමෙත් හරි දේ තේරුම් ගන්න පුළුවන් ඥානවන්තයෝ ඉන්නවා. ඒක ආර්ය අහගල් ආගමේ මෙයා මේ ආගමේ එහෙම බෑ අයින් කරන්න මිනිස්සු. එයා ඉන්නවා එයාට හරි දේ ලැබිච්ච හැටි ඒක හරි කියලා පිළිගන්න. මේක ආගමකට අයිති වැඩක් නෙවෙයි. මේක මිනිහා හැම මිනිහෙකුටම අයිති වැඩක්. එතකොට ඔය ක්‍රියාවෙන් ජීවත් වීම හරියට ගන්නකොට තව තියෙනවා ජීවිතේ
සංකත කොටස් වර්ග තව දෙකක්. මධ්‍යම මට්ටමින් සකස් වෙච්ච අර දුර්වල කොටස් අර නානා ආකර්ෂණ නරක ආකර්ෂණ ඇදලා ගන්න. ඒ කොටස් ඒ ශක්ති ජීවිතය ඇතුලේ තියෙනවා. ඇයි සීලෙන් එක් කරන්න බැයිද? සීලෙන් කරන්නේ අර පතුරු අර ගහක පතුරු ගහනවා වගේ වැඩක්. ගහේ පතුරු ගහන්න පුළුවන් පොරෙනුත් නිකන් වැයෙන. එලේ අරින්න බෑ. සාමාන්‍ය හොඳට මුවක් තියාපු වැයක්ම ඕන. එලේ කපා ගන්න. අරටුව මතු කරන්න. අන්න ඒ වගේ. ඒ සීලෙන් කරනකොට සීලෙන් සිද්ධ වෙයි. ඒක හරියට කරනකොට නමුත් සමාධියෙන් කරන කොටස සීලෙන් කරන්න බෑ. ඒයි සමාධියෙන් පෙන්වන්නේ මොකද්ද? සිතේ අර දැන් හෙල්ලි ගත්තාම හෙල්ලි කපලා ඔක්කොම කරලා මේව කරගන්න කනසෙනට හදන්න පුළුවන්. නමුත් තම්බනකම් කන්න බෑ. ඒක මිනිහට අතින් තම්බන්න බෑ. නික ලිපේ තියලා රත් වෙක. ඒ ආකාරයෙන් අන්න ඒ වගේ අපේ ජීවිතය ඇතුලේ තියෙනවා කිඳා බැස්ස කාමශක්ති. කිඳා බැස්ස කාමශක්ති. ඒවා රත් කර කර මතු කර කර ගන්න ඕන. ඒකයි බුදුහාමුදුරුවෝ චිත්ත ශක්තිය අවදි කළා. ඒකෙන් උෂ්ණත්වයක් මධ්‍යස්ථ උෂ්ණත්වයක් නිෂ්පාදනය කළා. ඒකෙන් තඹපන් කිව්වා. ඒකෙන් තැම්බෙන්න අරින්න ඕන. එතකොටයි අරවා මතුවේවි අන්න මැකි යන්නේ එතකොට සමාධිය කියන එකේ තියෙන්නේ චිත්ත ඒකාග්‍රතාවය කියන එක තමයි ඒකේ ලක්ෂණය. මේ මොකද්ද මේ? සිත කිසිම ක්ලේශ ධර්මයක් එක්ක මිශ්‍ර වෙන්න නොදී සාමාන්‍යයෙන් ස්වාභාවික වශයෙන් වැඩ කරන මට්ටමක් තියෙනවා සිතේ. ඒ අංශකේ බොහොම සෞම්‍ය අංශකයක්. ඒ අංශකේ පවත්තන. මොකටද මේ පවත්තන්නේ? අර ජීවිතය ඇතුලේ තියෙන අර කාම ශක්තිය වලින් බෝ කරන තවත් ඒව පැටව ගස්සන ගතිය ඇතුලේ තියෙනවා. එකකින් එකක් බෝ වෙනවා. දැන් එකක් විඳිනකොට 10ක් හැදෙනවා. ඔන්න ඔය විදිහේ ඒ රස ධාතු ඒ රූප කලාපයන්ගෙන් සංවිධානය වෙනවා අර විදිහට. දැන් මේ සමාධි මට්ටමට සිත අරගෙන කරන්නේ මොකක්ද? අර තීන අර හැදි නරක වී තිබිච්චේව හැදිලා බිඳින්න අරිනවා. අලුතෙන් උපදිනේවට හොඳ සාත්‍යක් දෙනවා. අලුතෙන් නරක හැදෙන්නේ නැති වෙන්න. කාන්දව අර විදිහට සකස් නොවෙන්න මේ සිටිවිදි වලින් සාත්තු කොන්න හැටියන්න බුදුහාමුදුරු පෙන්නනවා සමාධි ස්කන්ධය කියලා. එතකොට ඒ සමාධියට බහිනකොට තවත් ඔය කියනවා කතන්දර දොට්ට. ඒ මොනවද? සමාධියට නිමිත්තක් තියෙනවා. සමාධියට පරිස්කාරයක් තියෙනවා. සමාධියට භාවනාවක් තියෙනවා. එතකොට අපි ගම්මු හිමීට සමාධියට නිමිත්ත මොකද්ද? සතර සතිපට්ඨාන. ආස්වාස ප්‍රසවාස ආශ්‍රිතව සතර සතිපට්ඨාන. ඒකට කෙනෙකුට කියයි හිතේ. ඕක පුළුවන් ද අපේ දෛනික ජීවිතේ පාවිච්චි කරන්න. ඔව් අපි තේරුම් අරගත්තේ නැත්තම් බෑ. බාමාරි තමයි. තේරුම් ගත්තාම ඉතාම ලේසි. මොකද
සතර සතිපට්ඨානයි කිව්වට කාය වේදනා චිත්ත ධම්ම කියලා ඇකි තියෙනවා හතරක්. නමුත් හතර යා දැනෙන්නේ නැහැ, එකයි යාට දැනෙන්නේ. මොකද්ද? වේදනාව. වේදනාවෙන් තමයි Taman දැනගන්න ඕන මගේ ක්‍රියාව නරක කියලා, මගේ සිටිවිල්ල නරක කියලා, මගේ ධර්මය නරක කියලා. ඒ වේදනාවෙන් දැනගන්න. එතකොට ඒක ගැන කල්පනාකාරී වුණේ නොවි සමාධියටපත් වෙන්නම බෑ. ඒකයි තවත් නායකට සමාවක්. වේදනාව ආශ්‍රය කරගෙන වේදනාවේ සුඛ දුක්ඛ වේදනාවේ උපදින හොඳ සෞම්‍ය රස ඒවා බලාගෙන ඒවට ආශා කරනව නැතුව ඒවට විරුද්ධ වෙන්නේ නැතුව යා ඉන්නවනම් අන්න කාය වේදනා චිත්ත ධම්ම හරි. ක්‍රියාවම් යමක් එක්ක සිත වැඩ කළා, වින්දනය මතුවුණා, සිත අනර්ථයක් වෙන විදිහට පාවිච්චි කළේ නැහැ, බැඳුනේ නැහැ, දැනමින් හිටියා. ඒක නිසා කුසල ධම්මා හැදුණා. බොහොම ලේසි. මේ සතර සතිපට්ඨානයේ කියලා හිටන් මේ හතරක් හොයන්න ගියාම මිනිහාට පිටින් අමාරු වෙනවා. ඒ හතර අහුවෙනවා. එකයි බලන්න. වේදනාව. වේදනාවනේ කොහොකද දැනගන්නේ? එතකොට ඊ හතරට තමන්ගේ සිත යොමු වෙන්න වේදනාව බලාගෙන ඉන්නකොට අපි අමුතෙන් උත්සාහයක් දරන්න ඕනේ නැහැ වේදනාව බලන්න. තමන්ට දැනෙනවා නම් ඒ ලැබි ඔන්න අපි එකට සාක්ෂියක් කියනවා. වශයෙන් ගන්නවනම් අරයා මට දොස් කිව්වා. ඒ කෙනෙකුගෙන් යාට අහන්න ලැබුණා. ඒ ශබ්දය ඇහෙනත් එක්කම දුක් වේදනාවක් එනවා, අමනාපයක් හිතෙනවා. ඒකට කියන්නේ දුක් වේදනාව. ඊ දුක් වේදනාව අල්ලගෙන එයා ඕකට හොඳ සිද්ධ වෙන්නේ නැහැ. මටත් අවස්ථාවක් එන්නත කියලා ඒකට පටිඝයෙන් යුක්ත වුණොත් අන්න හිත වැඩ කළා වැරදි. අන්න දැන් දුක් දෙන જાති මෙහා දැන් වර්ධනය. එයාගේ හිත තමන්ග මේකට අමනාප වුණා කියලා හිතනවත් එක්කම එයා හිතන්නේ නැහැ මේ මිනිස්සයා. ඒක කොච්චර බැන්නච්චම. ඒ මිනිස්සයාට ඔය වේදනාවක් නැති වෙලා ඒ මිනිස්සයාට සැපසේ ලෝක ජීවත් වෙන්න ලැබේවා. මොකද වෙන මොකටද නෙමෙයි. ඒ කුණු කන්දලයක් නිසා මෙතන රැකගෙන මං සංසාරේ දුක් විඳින්න ඕනේ නැහැ. මේ කාගයක් වචනෙකට. ඒක අපි හිතන්න සමර්ථ වෙන්න ඕන. මේ කපාරක් ය වචනයක්. එක බාර බලාපු බැලිල්ලක්. අන්න අරයා මට ඇහෙන් ඉංගියක් කළා මහා හිතවත් භාවය. හිතවත් භාවය බොහොම ලොකු බැඳීමක් එනවා ඉතින්. එයා ඒ වෙලේ ඒකට බැඳුණා. එයා දැනගන්න ඕන. ඔය විදිහේ බැඳුම් වලට බැඳිලා අනන්ත දුක් විඳලා මේ ඇවිල්ලා ඉන්නේ. ඒ සුළු දර්ශනයක් විතරයි. ඒ කියන්නේ මේ ඒක එහෙම වෙච්චාවේ. එවැනි දර්ශන වලින් පිනවීමට මා බලාපොරොත්තු වෙන්නේ. ඒක එහෙම සිද්ධ වෙච්චා. එච්චර. ඒක එහෙම වෙච්චාවේ. මම ඒක ගැන බලාපොරොත්තුවක් බැඳීමක් අම්මුකුත් නෑ. එයාටත් යහපතක් වේවා. හැම එකක් එක්කම ඔය අර මෛත්‍රී කැලල ගහමින් අර ක්‍රියාව කරනකොට වෙන්නේ මොකද්ද? අර සමාධියෙන් බලාපොරොත්තු වන අර රත් කරමින් සෞම්‍යත්වයට පත් කරන ගතිය සිද්ධ වෙනවා. හැබැයි තමාට තමා ශාස්ත්‍රූවරයෙක් වෙන්න ඕනේ කියන බුද්ධ වචනේට අපි එකඟ පාවිච්චි වෙන්න ඕනේ. මොකද හැම වෙලේම තමා කියන්න ඕන. උඹ දුක්ඛින්දා කිසි කෙනෙක් වගේ කිව්වේ නෑ අපිට. ඔබ කෙන්ද්‍රී ගෑව ඇඬුව පැනලා දිව්වා. මරුන් කෑව. නානා දුක්ඛින්ද කවුරුත් උඹට පීඩුනේ. බයවා විඳෙව්වා.
මේක මෙහෙම වෙනවයි කියලා දන්නේ නැතුව මිනිසුන්ට ගැහැව්වා, උගුල් ලැටෙව්වා, සත්තුන්ට වෙඩි බැන්දා, නානා ඒවා කළා සෙල්ලමට. ඒක මහා විනෝදයක් කරනකොට විඳිනකොට තමයි කංගේ මුණ දිහා බලනවා, පිහිටක් බලන්න. කාටවත් පිහිට වෙන්න බෑ. විඳින්න ඕන. උල තියන්න මිනිහව එක්කගෙන යනකොට රජුරෝ තාත්තා වුණා කරන්න යන. තාත්තේ මාව වියරගන්නින් කිව්වා මම නෙමෙයි බාන් උඹ දෙන්න දැම්මේ, උඹේ වර්ධින් වෙච්ච එකක් කියලා රජුරෝ උඩුමහල් තලේ කොහේ හරි ඉඳගෙන යකා කියයි. මම නෙමෙයි උක කොලේ. උඹනි කරගත්. ඒක නිසා මට කරන්න දෙයක් නෑ, මං තාත්තා තමයි හරි. තාත්තා නිසා මට කන්න දුන්නා, අඳින්න දුන්නා. නමුත් ඕක කරන්නේ කියලා මං කිව්වේ නෑ. ඒකලේ කවදා ළඟ තියෙන නරකක්. ඒක නිසා තමන්ගේ මේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන්න ඕන තමන්ටම. ඔබ මෙච්චර දුක් විඳා නේද? ඒ නිසා පුළුවන් වීර්යයක් දරපන්. ජීවත් වෙන්න තියෙන එක්තරා ඉලක්කම් දෙකේ ගණනක්. ඔය ඇතුළත පුළුවන් විදිහට මේකෙන් සංසිල්ලක් ලබන්න වීර්ය කරපන් කියලා කියෝම මේකේ පැටලෙන්න. අපි දන්නවනේ මේක සෙල්ලමක් කියලා. ඒක දන්නව මේ දවසින් දවස් ජීවිතේ ගෙවි යනවා. කවුද වොක් කියන්නේ? මගේ දැක්කම ආයිබොන් කියයි එච්චර. ඕනම් තේ එකක් බොන්න කතා කරා. ඕකෙන් අජරාමර වෙන්නේ. නමුත් අරක නිරන්තරයෙන්ම අපේ ජීවිතයේ පිළිම වගකීමේ ක්‍රමෙච්චර. එතකොට කාය වේදනා චිත්ත ධම්ම කියන මේක සමාධි නිමිත්ත කිව්වේ මොකද? ඉන්ද්‍රියට ගෝචර වෙනන අවිනිශ්චිත සම්බන්ධයක් ඒක. ඒකයි නිමිත්ත කිව්වේ, අවිනිශ්චිතයි. තමන් විහිං ඒක නිශ්චිතනට ගන්න ඕන. ඊළඟට සමාධි පරිස්කාරය කියලා එකක් තියෙනවා. පරිස්කාරය කියන්නේ පරිහරණයට ගත යුතු දේ. පරිස්කාරය කියන්නේ ඒක. ආවුතුකලන් පිළිකර පූජා කරන්නේ ඒ ප්‍රයෝජනෙට ගන්න නිසා. ඒවට කියනවා පිළිකර කියලා. එතකොට සමාධි පරිස්කාරය මොකද්ද? සතර සම්‍යක් පදන්. ඉතින් ඔහොම කිව්වහම අකුසල් නොකිරීම, නැති අකුසල් එන්න නොදීම, කුසල් කිරීම, නැති අකුසල් මත කිරීම. වැඩ හතරක් තියෙනවා. නමුත් ඔය වැඩ හතරක් නෙවෙයි උතන තියෙන්නේ. අර කිව් විදිහට පිළිපදිනකොට එයා වග බලා ගන්න ඕන. නරකෙන් අයින් වීමත් හොඳ වර්ධනය කිරීමත් මගේ එකම පරමාර්ථය, ජීවිත පරමාර්ථය. එතකොට ඒ නරකෙන් අයින් වීමේ කියන එක මම අර වැරදි සම්බන්ධතන් ක්‍රියාවෙන් වචනෙන් මම නැවැත්තුවා. මගේ සීලයේ එක තියෙනවා. ඒකට දැන් නැති කුසල ඇති කුසල ඇති කිරීමත් ඇති කුසල පවත්වීමත් කියන එක මම මේ සමාධි මට්ටමේ මට ලැබෙන වේදනාව දැනෙන හැම දැනීමක් එක්කම විරෝධයක් නැතුව ඇලීමක් නැතුව මම පාවිච්චි කරනවා. එතකොට ඒ සමාධි ස්කන්ධයට සම්මා සති, සම්මා වායාම, සම්මා සමාධි කියන ওই තුනයි. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අපි වැටෙන හැටි කියන්නයි ඒවා කියවෙන්නේ. ඒකෝද දැන් මේ කාටද තේරෙන්නේ නැති? දිවාරාදෙක්කේ සීලෙන් ඉන්න වෙනවා. ඉන්න පුළුවන්. වරදින්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි උතන. කොරන් විතරයි තියෙන්නේ. සමාධියෙන් ඉන්න පුළුවන්. බොහෝම සුළු දෙයක් සමාධියෙන් ඉන්නයි කියන එකයි විතර ගත්තා. මොකද
ඕනෑම කාරණයකදී විරෝධයක් නැතුව ඒකට සනසන ස්වરૂපයකින් පිළිපැද්ද හැටි සමාධිය. කිසිම මහන්සියක්. හැබැයි ඒ සමාධියට බෑ මේ උඩ යන්න. හෙලිකොප්ටර් යනවා වගේ. පොළොව පලාගෙන යන්න. ඉතින් අපි කිය යම් කිසි කෙනෙක් සමාධියෙන් උඩ යනවා. ඒ යෝධයාට හැමදාම උඩ ඉන්න පුළුවන්. කණ්ඩ බිමට වහින්න ඕනේ. තේරුමක් නැති වැඩ ඒවා. ඒවා වෙනත් ආගම් වල මහා ලොකුට උජාරුවට පෙන්වන. උඩ යනවා යා. දැන් ඔය කාක්කොත් යන. නැවත ඒ එකම දෙයක් නෙමෙයි හපංකම්. ඒව නිකම් හපංකම් නිකම් මෝඩකම්. බුදුහාමුදුරුවෝ නිකම් තා පහත් කොටසල. ඒක නෙමෙයි තාම ලොකු හපංකම සසර දුකින් බේරෙන්න. ඔයිට වඩා හපංකම් ලෝක දාතිය නෑ. මොකද අපි එළි වෙච්ච ඉඳලකිනේ ඔය හැන්නතුවට අපි කවුරුත් තනියෙන් කැඳිරි ගන්නවා. අරක නෑ මේක නෑ අර කරගන්නේ කොහොමද මේක කරගන්නේ කොහොමද? ඉතින් කොල්ලා මොකද්ද කොලේ? ඊයේ කොල්ලා, පෙරේදා කොල්ලා, අදත් කොල්ලා, හෙටත් කොන්නවා. මොනවද කොලේ? දවසින් දවස දිනේ පහුවෙන එක විතරයි කළා තියෙන්නේ. කාපු ඔක්කොම වැසිකිලි යන්තම් ඔය ඇඟේ පොඩ්ඩක් හැඳිලා ඇති. ඒත් එක වේලක් කෑවේ නැත්තම් කන්න. ඉස්ටගෙන ඉඳපන්න. ඉතින් ඕක තමයි මේ වෙන් කළේ. නමුත් ඒවා කරමින් ජීවිතේ රඳවලා මේක කළොත් එයාට උදන් අනන්න පුළුවන්. මගේ ජීවත් වීම සාර්ථකයි. යයි. සෑහෙන ප්‍රයෝජනයක් මම අරන් තිනවා මේකෙන්. ඔය එල්ලිලා බදාගෙන කවදාක නොයන තත්ත්වෙ මං ඉඳලා නැහැ. ඕන වෙලාවක මට යන්න පුළුවන්. මේ කතා කරනකම් විතරයි මම මේ ඉන්නේ. එහෙම කියන්න පුළුවන් සමත්කමක් අර ජීවිතේට ගන්න පුළුවන්. අර ජීවිතේ මම අර අයිතිවාසිකම් ලැබුවාට. අන්න ඒකට කියනවා සමාධිය කියලා. සමාධි පරිස්කාර තමයි හැම වෙලෙම කුසල් සිතේ තමන්ගේ ක්‍රියා පවත්වීම සිත පැවැත්වීම. කුසලයේ සිත පැවැත්වීම විතරයි සමාධි පරික්කාරය. කුසලයේ කියේ මොකද්ද? අනර්ථයක් සිද්ධ නොවෙන්න. ඇතුලේ කාම ධාතුව වැඩි නොවෙන්න. කාන්දම වර්ධනය නොවෙන්න. වග බලා ගැනීමයි ඔය කියන්නේ. කුසලයේ කියලා කිව්වොකට. ඒ පැත්තෙන් කතා කරනකොට කාමය වර්ධනය නොවෙන්න වග බලාගෙන හිත පාවිච්චි කළොත් කුසල් 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 දිගටම කුසල්. පුඤ්ඤාභි සංකාර කියන්නේ. එතකොට සමාධියට යම් කිසි විදිහකින් සමාධි භාවනාව කියලා සමාධියේ දියුණුව මොකද්ද? සමාධියේ දියුණුව ඒ පුජ්‍යලයා ගාව සමාධියේ තීන බව දන්නව දැනගන්නවනේ එකංග භාවයේ පමණයි සමාධියේ දියුණුව. එකංගේ කියන්නේ මොකද්ද? එයා බයිනෝ ඇහෙනවා. මෙයා දෝෂාරෝපණ කරනවා ඇහෙනවා. මෙයා ಗುಣ කියන ඇහෙනවා. මෙයා ආශිර්වාද කරනවා ඇහෙනවා. එකක් අජනංග. ඇහෙනවා. ඒකට කියන්නේ හවල් නමයි මේකට කියන්නේ හවල් නමයි. නන් ටික දන්නවා යාකට කියන්නේ බයිනවා කියලා. මේකට කියන්නේ දොස් කියනවා කියලා. මේකට කියන්නේ ಗುಣ කියනවා කියලා. ඔය එකකින් මට වැඩක් තියෙන්නේ මේ නොසෙල්වෙන හිතේ බලය විතරයි. එකකටවත් හෙල්ලිලා නැහැ මගේ හිත. ඒ කියන්නේ සමාධියට මගේ හිත නෙවෙයි සමාධිය. එකකටවත් හෙල්ලිලා නැහැ. අන්න ඒකාග්‍රතාවයේ එකඟ භාවයේ කිවි ඔකට. එහෙම ඉන්න පුළුවන්ද කියලා? හිතියොත් පුළුවන්. නොහිතියොත් බෑ. ඉන්න පුළුවන්. හිතලා බැලුවොත් ඉන්න පුළුවන්. ඉන්න ඕනේ නැහැ කියලා හිතුවොත් ඉන්න බෑ. ඉන්න ඕනේ කියලා හිතුවොත් ඕන හැටි ඉන්න. එතන විතර ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. පෞල් ජීවිතයේදී ඒක කරන්න පුළුවන්ද කියලා. ඕන හැටි කරන්න පුළුවන්. හැබැයි කරන්න ඕනකම වෙන්න ඕනේ. මෙහෙන් අර නිවුලුක්කෝ චරිචුරු වැලුම් අරවම උට
ඔය අහගෙන ඉන්න. මොකද? නෑ මුකුත් නෑ. ඇයි ඔය තමුසෙට ඇහෙන්නේ නැද්ද? ඇහුණා. මාත් හිටියා. එතකොට එහෙත් සමාධිය වෙලා ඇති. දන්නේම නෑ කියලා වැඩක් බැලලා වැඩක් නෑනේ මේ මීගුණා වගේ ඉන්නවනේ. අනිත් පැත්තේ නිකම්ම සමාධිය. එහෙම ඉන්නක ලැජ්ජාවද නැහැ. ලැජ්ජාව නෙමෙයි. අර එහෙම නොහිතොත් තමයි ලැජ්ජා. හයි පරාදයි. සසරින් පරාදයි. මේ කොතනක් නැති කායයක් නැති කටුටුවකට මම තාම සංසාරේ දුක් ගන්නවා. මම පරාදයි අද. පරාදේ ලැජ්ජාව. ජයග්‍රහණේ මහා උදානයක්. ඒ වෙලාවේ තමන්ට ජයග්‍රහණයක් කළා මම දිනු. ඒකෙන් මම පරාජය වුණේ කියලා දන්න පුළුවන් අර විරෝධයක් කාම ධාතු වර්ධනය කරනකොට. ඉතින් ඒ පෞල් ජීවිතයේ ආට මොකක්ද තියෙන කන්ද? රස්සාවෙන් එළවන්නේ සිත සමාධි කොලයි කියන. පඩිය නොදී ඉන්නේ. ඒ ඔක්කොම කරේ. ඒවත් හරියට කරන්න පුළුවන් මේ. ඒ නිසා මේක අහවලාට බෑ මෙහාට බෑ කියලා නෑ ඕනකම තියෙනවා පුළුවන්. හැබැයි අපි සංසාරේ ජීවුණු නොවිච්ච අපේ වැඩි කෙලස් තියෙන පුජ්‍යලෝ එක જાති අපිට වැඩි වෙන්න පුළුවන්. ඒවා ඉවසුන් දීලා කරනකොට ඒවා ඔක්කොම බිඳ ගන්න පුළුවන්. එක පුජ්‍යලයේ කෙලස් වේග එක විදිහයි. ඊළඟට ප්‍රඥාව කියන්නේ අර තමන් හදාපු එව්වා දැන් සීල කොටසින් ඊටාම ගොරෝසු හරියට අඩුවා ඒක අලුත්ව වැඩෙන්න දුන්නේ නැහැ තිවිච්චේව ගොරෝසේව ක්‍රියාවට දමමින් වචන වලට දමමින් අම්බරෝල කැඩුවා සෞම්‍යව සමාධියෙන් කැඩුවා ප්‍රඥාවෙන් කරන්නේ මොකක්ද ඊට පස්සේ නැවත නරක නොවෙන්න එයාට වෙනම පාඩමක් උගන්වනවා. තමසේ දන්නවද මේ මෙච්චර කාලයක් තමසේ දුක් විඳින්නේ මොකද කියලා? ඔය මහා මහන්සියක් කළා මේව කඩන්න උනේ. තමසේ ලෝකේ ගැන වැරදි මතයක් තිබුණා. මොකද්ද? නිත්‍යයි සුඛයි ආත්මයි. මේ ලෝකේ ඔක්කොම පේනවා නේද? අනිත්‍ය නේද? හැම වෙලේ වෙනස් වෙනව නේද? කිසි කෙනෙකුට කිසිවක් අයිති නැහැ නේද කිය සිතට මේ කතා කරනවා. යා. කරපුවාම ඇත්ත නින්නම් ගාලා අර ඉස්සෙල්ලා සුද්ධ කළා. ඊළඟට මේ සුද්ධිය බාරගත්තා. අර සුද්ධ කරගෙන ඇවිල්ලා මේ සුද්ධිය බාර ගන්න වෙලාව ප්‍රඥාවෙන් කරන්නේ ඒකයි. කොහොමද බාරගන්නේ? කොන්දේසියක් යටතේ. කෝක බාර දෙන්නේ කොන්දේසියක් යටතේ. මේක බාර දෙන්නේ කොන්දේසියක් යටතේ. මොකද්ද කොන්දේසිය? හැම වෙලේම දැනගන්න ඕන මේ ලෝකේ කිසිවක් නිත්‍ය නැහැ. හැම වෙලේම වෙනස් වෙනවා දුක්ඛයි. කිසිවක් කිසි කෙනෙකුට කිසිම දෙයක් අයිති නැහැ. ඒ වෙලාවට මත වෙනවා යනවා තියෙනවා ඔච්චර. දැන් කපුට කාක් ගන්නවා. ඒවලේ කාක්කගේ කාක්කන්ට උට අයිති නැහැ. කෑ ගැහුණා ඉවරයි. අපි දැන් මේ කවුරුත් කොච්චර ලෑස්තියක් වෙනවද? දැන් කොච්චර ලෑස්ති වුණාද උදේ ඉඳලා දැන් ගිහලා ඉතින් මොනාරි කාලේ බුදිය ගන්න. ඕකට තමයි ලෑස්තිලා තියෙන්නේ. මොකද රැට බුදිය ගන්න. වෙන මොකුත් කළා නැහැ. ඒ ටික වෙලාවෙ ඉතින් hina වෙලා තියෙනවා. අයිබොම් කියලා තියෙනවා. මොනවාරි කාලා තියෙනවා. තේ ටිකක් බීලා තියෙනවා. සමහරුන්ට ඔරෝලා තියෙනවා. ඔය ලැයිස්තුව බැලුවොත් මහා දිග ලැයිස්තුව මිනිහා කළා ඊළඟට කරන්නේ මොකද? හැමදාම මේ වෙලාවට ගිහින් බුදිය ගන්නවා. පවුදා නැගිටිනවා. නැගිටින්නේ මොකටද? අරව කරන්නේ. ඒ ලැයිස්තුව වෙනම මුකුත්ම නැච්චදයි. ඒක පාට දදා කොන්නෝ. අමුත්තකට තියෙන අර සුළු සුළු ඒ පැත්තෙන් කරනවා මේ පැත්තෙන් කරනවා එකමයි කරන්නේ. ඔව අපි දැනගන්න ඕනේ කලාව වාගේ දැනගන්න ඕනේ. දැනගෙන
මේ වාසනාවන්ත පිරිසකට නිසයි මෙච්චර මහන්සිය කතා. නැත්තම් ඔය කුඩින් ගහලා දාන්න පුළුවන්. ඒක තියෙනවා සරස් ගාලා තල්බුවක් දාපුවම ඉවරයි. ඔයලා සාදු කියයි. නෑ පිරිසේ තියෙන වටිනාකම ඉච්චර වටිනවා. මොකද ලොකු ඕනකමක් තියෙනවා. බනහන්න නෙවෙයි මේ අයට ඕන. කොහොමද දුකෙන් බේරෙන්නේ කියන ප්‍රශ්නෙට පිළිතුරු කොයි හොයන්නේ. ඒ ඔන්න ඕක ලෞතර බුදු පියාණන් වහන්සේගේ ධර්මය සීනෝ දිව්‍ය රාජ සමයයි පිහිටෙන් තමයි මේ ලැබෙන්නේ. ඉතින් අපේ ඒ උපරිම ලාභය උසස් ලාභය අපි ලැබලා ඒ පාවිච්චි කරනකොට තමයි තවත් ඒ දිව්‍ය රාජින්ගේ පිහිට ලැබෙන්නේ. මොකද දැන් යම් කිසි කෙනෙක් රසාවක් දෙන්නේ වැඩ කරන මිනිහට. කම්මැලිය හොන්තු වාගේ ඉන්නකොට එළවල දාන්න. කිසි වැඩක් නැහැ මිනිහව තියාගෙන ඒ මිනිහා කම්මැලියා කිරකිර මුල්ලක් හොයලා බුදිය ගන්නවා. මේ මිනිසුන්ට පරිදෙන මොඩෙක් ඉන්නේ. අන්න ඒ වගේ දිව්‍ය රාජ්‍යයේ උදව් ලැබෙන්නේ මේ පිළිවෙත් රකින්න පුද්ගලයාට. මොනවටද උදව් ලැබෙන්නේ? පිළිවෙත් රකින්න විතරයි. ශ්‍රේෂ්ඨ ටිකට් දෙන්නයි අරවටම ඒවට උදව් ලැබෙන්නේ. වෙන කවුරුත් උදව් කරනොත් මිස්ක දෙවිවරු වට උදව් කරන්නේ. මේ පිළිවෙත් පුරන්න තමයි. මොකද පිළිවෙත් පුරන ඒ ශ්‍රේෂ්ඨ ජීවිතේ ලෝකේම සංසන ජීවිතයක්. ඒක නිසා ලෝකෙට සැනසෙල්ල දීමට ඒ උසස් පිළිවෙත් පුරන්නා උතුමන් ලෝකෙ ඇති වෙන්න ඕනේ. ඒක නිසා එවන්නන්ට ධර්මයේ පිහිට කරගෙන ඒ අත්ෝ ජීවිතේ ගෙනියන්න එලාට සහාය වෙනවා වගේම ඒ අය උනන්දු වෙනකොට මෙලවත් සනසිච්ච පුජ්‍යලේනෝ පරලෝ ප්‍රශ්නයක් නෑ යාට. යා ටිකට් එක යන කමිටරේ බලයි. ආවද? අයිබෝන් කිව්වා යන්න පුළුවන්. ඒ මොකද යා ඒ තරම් සන්තෝෂයෙන් යන්නේ. යන තැන මීට වඩා හොඳ තැනක්. දැන් මේ කබල් තැනක්. දැන් අපි දැන් ගුණධර්ම පුරාපේ කෙනාට මේ සමාජ මේ ලෝකෙම ගුණධර්ම වල රසයේ භුක්ති විඳින්න මදි. හරියට කෝටි ගණනක් සල්ලි අරන් වැඩිපත්තුවට ගියා වගේ. මොනව කන්නද? ඕනනම් තනික ඇති. ඔච්චරයි. කෝකර තියෙන්නේ තනි විතරයි. ඒක කාපුවම බඩ වේලෝනවා. පහුදාට අනිමාමාර. සල්ලි අරන් යන්න ඕන නැත්නම් බය හොටලියකට ඒ තියෙන තැනකට. ඒ වගේ මේ පින් අරන් මේ පින් කරපු පුජ්‍යලයා අයිට රේස් එකට තිබ්බ ආශ්‍යාවක්. කොයි වෙලේද ලනු අදින්නේ කියලා බලනවා දුවන්න. මොකද ඉක්මනට වෙන ලෝකයකට පනින්න. ඇයි මෙහෙ බෑනේ මුකුත් නෑ. පින් වලට මුක්ති විඳින්න මුකුත් නෑ මෙහෙ. අන්න ඒකයි ගුණධර්ම රැකී වටනාකම. මෙලොවත් සැපයි, පළවරස් පරලොවත් සැපයි. එයා කවදා හොල සියලු කෙලෙසුන් නැසලා මාමා නිවන් දකිනවා. නාදර තිබිච්ච දේශනාව ඔච්චරයි. දැන් ජෝන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. නැද්ද පුක? ජීවමදී කියන්නේ කොස්තම්බෙන ප්‍රමාණයට ගින්දර දාලා උෂ්ණත්වයක් කරන් කොස්තම්බනවා වගේ මේ කෙලස් අඩු වෙන මට්ටමට චිත්ත මට්ටම ගන්නවා. සමාධියෙන් කරන්නේ ඊටාම තද මට්ටම් අයින් කරලා ඒ මට්ටමට ගන්නවා. මේකත් එක ගානක් අරකත් එක ගානක්. මේ කෙලස් තවන ගාන අර කොස්තම්බන ගාන. එනවා මේ ගානට ගත්තාම ඔක්කොම කෙලස් නැකිමැකියා. ඒකයි අර ගණන් දෙකක් පෙන්වම. ස්වාමීනි අර අන්තක ස්ථිතින් වෙනු අවස්ථාවක් වන විවාහ වූ ලැබු උත්මය කියන්නේ ලෝක ප්‍රේමාතේගේ අදස්සාවකින් බලන්තාව මහානසේ අතෝ මුතිකාවයි කියලා බලපොත් තියෙනවා. එතෙන්දී මහාන්තේ චිත්තනාත්මක කොයාකාරයකට පැවතුනේ මේක බොහොම හොඳින් තිබුණා ඉතින් මොකොත් නැහැ. අර මිනිස්සු ගහනවා මේ ආන්දර හොඳයි ගහනවා තවත් ඕන තරම් ගහනවා කී කියන්නේ. උන්වහන්සේ රිදුනේ නැහැ. ඒකයි
චිත්ත tattve එකයි. උදේ පින්නතුනි දැන් මේ පින්නත් පිළිස මේ උසස් ධර්මයක් ජීවිතය සමග එක්කාසු කරගෙන ජීවිතේ තාම හොඳ පැත්තට හරවා ගන්න දැඩි උත්සාහයක් උනන්දුවක් දක්වන්නයි මේ ඊතන උනන්දු වෙන්නේ. ඒ නිසා ඒ සිටිවිල්ල පවාම වටිනා එකක්. ඒ නිසා අපි මේ අයගේ යහපත සඳහා දේශනා කිරීමෙන් ජීවිතේ සුද්ධ කර ගැනීම සඳහා දේශනාවට කන් දෙමින් මේ පින්තුන් කවුරු සැස් කරගත්තා වූ සීල කුසල ශක්තිය ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානටත් අපවැසුරු කරන්නා ස්ථානටත් අභිග්‍රහිත සීලම දිව්‍ය රාජ සමය මේ පින් අනුමෝදන් වී තවතවත් මේ උසස් ධර්ම ජීවිතයේ සමග සම්බන්ධ කරගෙන ජීවිත සැනසීම හදා ගැනීම සඳහා දීර්ඝ සහායක් කළ යුතු උපකාරයක් කරත්තා ඒ දිව්‍ය රාජ සමූහයාට තම තමන්ම ඉන්න සීමේ පරිලෝකීය මෞපිය ආදී ඥාති වර්ගයාට උත් පින්නතුන්ට ලෝසතුන්ට මේ හැමතෙම මේ ශක්තිය කාන්තෙම සියලු දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයට හේතු වේවා යන සිත ඇති කරගෙන එත්තාවතා ධම්මේ කිනසා ආකාශට්ටාය ඥාතීන් බින්දෙනි ධම්මේ සම්කමනියන් සුල දේවා කියලා ප්‍රාර්ථනා අභිවාදන සීලිස්ස නිච්ඡම් වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti රග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු